ආණ්ඩුව වී ගොවිතැනේ සහ අනිකුත් ගොවිතැන් වල නිරත වූ ගොවි ජනතාව පත් වී තිබෙන දුෂ්කරතාවයන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් සහ උවමනාවකින් කටයුතු නොකරන අතර ඒ වෙනුවට වුන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහි විශාල අවලාද සහ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක නිරත වී සිටිනවා. ඊයේ දිනමින පුවත්පත බැලුවොත් ඊයේ දිනමින පුවත්පතේ තිබෙන්නේ ජෛවිපේ කුමන්ත්‍රණ වලට හසු වන්න එපා. ගැන ජනතා විමුක්ති පෙරමුණ ගොවි ජනතාව උසිගැන්වීමේ කුමන්ත්‍රණයක් තියලලු ඒ කුමන්ත්‍රණයට හසු වෙන්න එපායි කියලා තමයි ඊයේ දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් වෙලා තිබෙන්නේ. අද දිනමින පුවත්පතේ කතුවැකියේ සඳහන් කොට තිබෙන්නේ මෙහිම. දැන් තවත් කුමන්ත්‍රණයක් ඔවුන් විසින් අටවාගෙන යනු ලැබේ. එනම් රජරට ගොවි ජනතාව කුලප්පු කොට ඔවුන් උද්ඝෝෂණය සඳහා පෙළ ගැස්වීමේ. අමුඩ ගැසූ ගොවින් දහස් ගණනකින් කොළඹට රැගෙන විත් මහ විරෝධතාවයක් ආරම්භ කරන බව ජෛපේ කියා තිබේ කියලා. දැන් දිනපුන පුවත්පත රටේ ජනතාව බැලුවේ නැතුවට දැන් ආණ්ඩුව ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ඔවුන් දරන ස්ථාවරය, ඔවුන්ගේ වැඩපිළිවෙල, ඔවුන්ගේ ඉලක්කය බවට පත් වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට විවිධ අවලාද කුමන්ත්‍රණකාරී පැටවීම් කරන්න දක්වන උනන්දුවක් තමයි දැන් පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ඇත්තටම ගොවි ජනතාව අද මුහුණ දී තිබෙන ගැටලු ඒව ඇතිවීමට හේතුපාදක වූ කරුණු ඒ සඳහා ආණ්ඩුවේ බලපෑම කවරක්ද කියන කරුණු පිළිබඳව මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කරනවා. විශේෂයෙන්ම වර්තමාන රාජපක්ෂ පාලනය යටතේ විශාල දුෂ්කරතාවයන්ට සහ ගැටලු සමුදායකට මුහුණ දෙන්නේ මේ රටේ ගොවි ජනතාව. විශේෂයෙන්ම ගොවි ජනතාවට අද ප්‍රධාන ගැටලු අතර ඉතා හොඳ ගුණාත්මක බීජ ප්‍රභේද ලබා දෙන්න බැරි ගැටලුවක ආණ්ඩුව නිරත වී සිටිනවා. එනිසා අද අපේ රටේ ගොවි ජනතාවට ලබා දෙන බීජ සියල්ල බහුජාතික සමාගම් වෙතින් ලබා දෙන බීජ බවට පත් වී තිබෙනවා. ඒ අනුව තමයි ගස් ලැබු යට කිලෝ එකක් රුපියල් 7,50,000ක් පමණ වෙනවා. මිරිස් යට කිලෝ එකක් රුපියල් 75,000ක් විතර වෙනවා. ඒ වගේම ගෝව යට කිලෝ එකක් රුපියල් 45,000ක් පමණ වෙනවා. මේවා පිටරටින් ආනයනය කරලා කොළඹ වරායට එනකොට මේ මිල ගණන් වලින් 10න් පංගුවටත් අඩුයි මේවා. හැබැයි රාජපක්ෂ පාලනයේට අපේ රටේ බීජ පර්යේෂණ ආයතන දියුණු කරලා බීජ ගොවිපළවල් වර්ධනය කරලා රටේ ගොවි ජනතාවට සහන මිලට ගුණාත්මක බීජ ප්‍රභේද ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා මුළු ගොවි ජනපදවල ඉන්න ගොවින් සියලු දෙනා අද බහුජාතික සමාගම්වල බීජ මිලදී ගැනීමේ හිරකාරයන් බවට පත් කරලා තිබෙනවා. හැබැයි ආණ්ඩුවට තිබෙනවා මේ මුදවා ගන්න කිසි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ආණ්ඩුව ඒ වෙනුවට කරන දේ තමයි අපේ රටේ ප්‍රධානම බීජ ගබඩාව තිබෙන කුණ්ඩසාලේ ගොවිපළක් අපේ රටේ කුසි ව්‍යාප්ති සේවය සඳහා නිලධාරීන් සපයන ලද කුණ්ඩසාලේ කුසිකර්ම විද්‍යාලයක් මීට අවුරුදු 100කට පමණ ඉහතදී ආරම්භ කරන ලද ඒ සියල්ල ඩෝසර් කරලා ගුවන් තොටුපළවල් හැදීමේ මේනියාවෙන් තමයි රාජපක්ෂ පාලනය පෙළෙන්නේ. නිසා උන්ගේ යෝජනාව බවට පත් වී තිබෙන්නේ කුණ්ඩසාලේ කුසිකර්ම විද්‍යාලයක්. ඒ වගේ මේ ආසන්නයේ පිහිටි බීජ ගොවිපළ බීජ ගබඩා සංකීර්ණ ඇතුළු බීජ ගොවිපළ මුළුමනින්ම ඩෝසර් කරන ගුවන් තොටුපළක් හදන්න. රාජපක්ෂ පාලනය මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ කුසිකර්මාන්තයේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙන බීජ නිෂ්පාදනය කෙරෙහි දක්වන ආකල්පයෙන් පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙවෙයි වුන් විශාල තවත් දුෂ්කරතා ගණනාවකට මුහුණ දෙනවා. ඔබ දන්නවා පසුගිය මහකන්නේ නෙලා ගන්නා ලද අස්වැන්න සාධාරණ මිලකට උන්ට විකුණ ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් අනුරාධපුරයේ සියලුම ගොවි සංවිධානවල සභාපතිවරු ලේකම්වරු
ලිපියක් අත්සන් කරලා වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම මාහැමති බර්ටි දිසානායකට පෙන්눔 කරලා දුන්නා. ඒ ලිපියේ සඳහන් කරලා තිබුණා වී කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 29.70ක් යනවා කියලා. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 29.70ක් වෙනකොට ගොවි ජනතාවට ඒක විකුණන්න සිද්ධ වෙලා තිබුණේ රුපියල් 20ට 22ට. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් තමයි කුෂිකර්මාන්තය අද ගොවි ජනතාවගේ කාර්යභාරය සහ උන්ගේ රැකියාව අදපත් වී තිබෙන අනතුරු. එනිසා ඒන් මුදවා ගන්න ඒ සඳහා මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ඒ සඳහා ගබඩා ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබුණේ. එක පැත්තකින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සැලැස්මක් තිබුණේ නෑ වගේම අනිත් පැත්තෙන් කරන නිෂ්පාදනය මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබුණේ. ඒ අනුව තමයි ගොවි ජනතාවට තමන්ගේ වී ටික විකුණා ගැනීම සඳහා පාරට බහලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වුනේ. ඒ අනුව තමයි ඇඹිලිපිටියේ කෙසෙල් වගා කරන කෙසෙල් ගොවියන්ට තමන්ගේ කෙසෙල් කැන් ටික අරගෙන ඇවිල්ලා ඇඹිලිපිටියේ බස් නැවතුම් පොලේ බිත්තිය ගහන්න සිද්ධ වුනේ. ඒ අනුව තමයි කිරි නිෂ්පාදනය කරන කිරි ගොවීන්ට තමන්ගේ කිරි ටික ගඟට හලන්න සිද්ධ වුනේ. ඒ අනුව තමයි වැලිමඩ දඹුල්ල ප්‍රදේශයේ තක්කාලි වගා කරන ගොවීන්ට තක්කාලි ටික කුණු කාණු වලට විසිකලා කුණු ගොඩවල් කඳු හැටියට ගොඩනගලා බැකෝ යන්ත්‍ර වලින් කුණු හැටියට තක්කාලි පටවන්න සිද්ධ වුනේ. ඒ නිසා රාජපක්ෂ පාලනය අපේ රටේ කුෂිකර්මාන්තය පිළිබඳව දැක්මක් ඉලක්කයක් වැඩපිළිවෙලක් සහිතව මෙහෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉබාගාත යන කුෂිකර්මාන්තයක් තිබෙන්නේ. කුෂිකර්මාන්ත ඉබාගාත යාම හේතු කොටගෙන ගොවි ජනතාව පත්වන අතිශය දුෂ්කරතාවය තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට නොහැකි තරමින් දුෂ්කරතාවයන්ට මුහුණ දීලා තිබෙනවා. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වීම, තමන්ට නිසි සෞඛ්‍ය සේවයක් නොමැති වීම, තමන්ට එදිනෙදා ශරීරයේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැති වීම, තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවත් වීමට සකස් කරගත හැකි නිවාණක් සකස් කර ගැනීමට නොහැකි වීම, අනිත් බාහිර සියලු කරුණු අද උන්ට අත්හරින්න සිද්ධ වෙලා තිබෙනවා. එය මැනවින්ම පෙන්눔 කරන මොකද්ද? මහින්ද රාජපක්ෂ මහතාගේ කුෂිකර්ම උපදේශක හැටියට කටයුතු කරපු හේම කුමාර නානායක්කාර කුෂිකර්ම උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වෙලා අද උන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරලා කියනවා රාජපක්ෂ පාලනයේ වර්තමාන කුෂිකර්මික ප්‍රතිපත්තිය වර්තමාන ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු රාජපක්ෂ පාලනයේ කුෂිකර්ම ප්‍රතිපත්තියේ ගැටලු හැටියට ඔහු හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා දිනමිනේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙන්න ඕන. ජනාධිපතිවරයාගේ කුසි උපදේශකයා කියන කතාව දිනමිනේ කතුවැකිලිය වෙන්න ඕන. ජනාධිපතිවරයාගේ කුසි උපදේශකයා හැටියට කටයුතු කරපු හේම කුමාර නානායක්කාර කියන ලද කතාව. හැබැයි ඒ වෙනුවට දිනමින පුවත්පතේ ඒ වගේම එහි කතුවැකිවලත් අද ශීර්ෂ පාඨ බවට පත් වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි අවලාද කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයක් දියත් කිරීම. එය හුදු දිනමන කතුවරයාගේ කැමැත්ත වූ. එය හුදු දිනමින ආයතනයේ වැඩ කරන මාධ්‍යවේදීන්ගේ කැමැත්ත නෙවෙයි. එය ඍජු ලෙසම ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ මෙහෙवला ජනාධිපතිවරයා සතුව තිබෙන ලංකාවේ නූතනම තාක්ෂණයන්ගෙන් හෙබි නූතනම කැමරා පද්ධතියකින් හෙබි කිසිදු රූපවාහිනී නාලිකාවට නොමැති මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යනවා. මේ මාධ්‍ය ඒකකයේ තහරා තමයි මේ අවලාද නිර්මාණය කිරීම, මේ කුමන්ත්‍රණකාරී කතා නිර්මාණය කිරීම සිදු කරමින් තිබෙන්නේ. ඉතින් රාජපක්ෂ පාලනයේ මේ මාධ්‍ය ඒකකය අද ජනතාවගේ සැබෑ ගැටලු සමාජයට ගෙන යන වෙනුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්න ජනතාවට එළිදරව් කරලා ඉදිරිපත් කරන වෙනුවට රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ මුළුමනින්ම විරුද්ධ දේශපාලන පක්ෂ වලට මඩපහාර එල්ල කිරීමේ විරුද්ධ දේශපාලන ව්‍යාපාර ආරම්භයක් කුමන්ත්‍රණ කිරීමේ අවලාද නැගීමේ ඒකකයක් බවට පත් වී තිබෙනවා. මේ රටේ මහජනයාගේ මුදල් වලින් යැපෙන රාජපක්ෂ මාධ්‍ය ඒකකය අදෙවැනි අවලාද කුමන්ත්‍රණ අපහාස ක්‍රියාමාර්ගවල නිරත වෙන ඒකකයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ඒකකයේ විසින් දෙන උපදේශ ඒ ඒකකයේ විසින් දෙන මඟ පෙන්වීම තමයි දිවයින කතුවරය හරහාම එළියට එමින් තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්ව අපි බරපතල ලෙස හෙලා දකිනවා. හෙලා දකිනවා විතරක් නෙවෙයි.
ඇත්ත කුෂ්කර්මාන්තේ ගැටලු මොනවද? අද විශේෂයෙන් උතුරුමැද පළාතේ වයඹ පළාතේ මෙවර යලකන්නේ වගා කරන ලද වී වගා කරන ලද ගොවීන් තමන්ගේ වී වගාව ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. විශාල ජල හිගයක් මතුවලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව මේ ජල හිගයේ මතුවීමට සැබෑ හේතු ගොවිතැනට අත්‍යවශ්‍ය ජලය ලබා නොදීමට ඇත්ත හේතු හොයන වෙනුවට ඒ වෙනුවෙන් පිළියම් හොයන වෙනුවට ආණ්ඩුව වෙනත් කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරීත්වයන්ගේ නිරත වී සිටිනවා. මොකද්ද මේ හේතු වෙලා තිබෙන්නේ? ඔබ දකින්න ඇති මීට මාස 3කට කලින් රාජංගනේ වෙවි රජරට සහ වයඹට ජල සපයන ප්‍රධාන ජලාශය ඒ වගේම නාච්චදුව වෙවි රජරට පළාතට ජලය සපයන ප්‍රධාන ජලාශය කලා වෙවි රජරට පළාතට ජලය සපයන ප්‍රධානතම ජලාශය ඒ සියල්ලංගම සොරව විවෘත කරා මහා ජලස්කන්ධයක් මහා මුතට ගලාගෙන යන සැලැස්සුවා. මාධ්‍ය විසින් වාර්තා කර අපිට මතකයි රාජංගන වේවේ සොරව විශාල ප්‍රමාණයක් විවෘත කරන්න සිද්ධ වුණාය. නාච්චදුව වේවේ විශාල සොරව ප්‍රමාණයක් විවෘත කරන්න සිද්ධ වුණාය. ඒ වගේම කලාවේ විශාල සොරව ප්‍රමාණයක් විවෘත කරන්න සිද්ධ වුණාය. ඒ මොකද්ද හේතුව? ඒතර මහා ධාරානිපාත වර්ෂාවක් වැටිලා තිබියදී ඒ වර්ෂාව එක්රස් කරලා කුෂ්කර්මාන්ත වෙනුවෙන් ගොවින්ට ලබා දීමේ නොහැකියාව නෙවෙයි මෙතන තිබෙන්නේ. ලංකාවේ වර්ෂාපතනයේ ඉතිහාසය අවුස්සලා බැලුවොත් දැඩි නියංකාලික තත්වයක් නෙවෙයි මේ වකවානුවේ තිබෙන්නේ. එහෙනම් මොකද්ද මේ උග්‍ර ජලයේගයට හේතුව බවට පත් වෙලා තිබෙන්නේ? එකක් තමයි අපේ රටේ මුළු කුෂ්කර්මාන්තයේම වර්තමාන පාලනය මධ්‍ය කඳුකරයට වැටෙන ජල වර්ෂාවන් හරහා පමණක් කුෂ්කර්මාන්තේ පැවැත්ම තීන්දුව කරනවා. රන්දෙලිගල, රන්ටැඹි, කොත්මලේ මේ ආදී සමනල මේ ආදී ජලාශයන්ට වැටෙන වර්ෂාපතනේ බෙදාහැරි එකතු වෙන වර්ෂා ජලය බෙදාහැරීම තමයි ආණ්ඩුවේ එකම ක්‍රියාමාර්ගය බවට පත් වෙලා තිබෙන්නේ. හැබැයි සමනල ජලාශය ආරම්භ කරන කාලේ, කොත්මලේ ජලාශය ආරම්භ කරන කාලේ, රන්දෙනිගල ජලාශය ආරම්භ කරන කාලේ එහි රැස් කරගතුව තිබුණු ජල පරිමාවෙන් හරි අඩක්වත් දැන් රැස් කරගන්න බෑ. ඔබ දකින්න ඇති රන්දෙනිගල ජලාශයට ගියොත් ඒ ජලාශයක්ද කියලා සිතා ගන්න බැරි තරමට මුළුමනින්ම රොම්මඩ තැම්පත් වෙලා ජලාශ ගොඩ වෙලා තිබෙනවා. එනිසා මධ්‍යම කඳුකරයට මහා දැවැන්ත වර්ෂාවක් වැටුණා. ඒ වර්ෂාව ආරක්ෂා කර ගැනීමට සමත් ජලාශ තිබුණේ නැහැ. ඒක ප්‍රධාන හේතුව. එනිසා මධ්‍යම කඳුකරයට වැටෙන වර්ෂාවේ විශාල ප්‍රමාණයක් එක පැත්තකින් මහවැලි ගඟ හරහා අනෙත් පැත්තෙන් කැලණි ගඟ හරහා එහා පැත්තෙන් වලවේ ගඟ හරහා කලාඔය හරහා මහා මූදට ගලාගෙන යන සැලැස්සුවා. හැබැයි ආණ්ඩුව ක්‍රියාකාරීත්ව වෙන්න ඕන කොහොමද? අහසෙන් වැටෙන වතුර ටික එක්රැස් කරලා වතුර අඩු වෙන කාලෙට ජලය බෙදා හැරීමේ සැලැස්මක් ආණ්ඩුවට තියෙන්න ඕන. හැබැයි එහෙම සැලැස්මක් වෙනකොට ආණ්ඩුව එකම උපාය මාර්ගය බවට පත් වෙලා තිබුණේ මොකද්ද? මධ්‍ය කඳුකරයට වැටෙන සියලු වර්ෂාවෙන් වැඩි ප්‍රමාණයක් මහා මුහුදට ගලාගෙන යන සැලැස්සුම. ඒ නිසා අද රන්දෙනිගල හිඳලා කියලා අපිට පෙන්වන්න පුළුවන්. කොත්මලේ හිඳලා කියලා පෙන්වන්න පුළුවන්. කලාවැව පතුලට හිඳලා කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි හේතුව මොකද්ද? මේ ජලාශ ප්‍රතිසංස්කරණය කරලා ඒ වගේ රඳවාගත හැකි උපරිම ප්‍රමාණය රඳවා ගන්න කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මාස දෙකක් පායනකොට වතුර නැති වෙලා තියෙන්නේ. මාස දෙකයි උපරිම පායලා තිබෙන්නේ. පහුගිය අප්‍රේල් මාසෙත් වැස්සා. උපරිම මාස දෙකයි පායලා තිබෙන්නේ. මාස දෙකක් පායනකොට රජරට කලාපයේ වයඹ පළාතේ මුළු කුඹුරු ප්‍රමාණය වියලිලා විනාශ වෙන්න සකස් කරනවා නම් ඒක ඉඩ කඩ හදලා දෙනවා නම් ඒකේ පතුලේ තිබෙන්නේ මොකද්ද? මේ වැටිච්ච වතුර ටික රැස් කරගන්න සලස්මක් තිබුණේ නැහැ. දැන් මහා වාරි මාර්ග යෝජනා ක්‍රම නඩත්තු කරලා එම ජලාශවල රොම්මඩ ඉවත් කරලා
ඒ වගේ අතිශය වැදගත් විශාල ධාරිතාවක් රඳවා ගන්න උන්ට සැලැස්මක් තිබුණේ. ඊළඟ ඔය මහාවාරි මාර්ග ක්‍රම එන්න කලින් අපේ රටේ රජරට පළාතෙත් වයඹ පළාතටත් ගොවි ජනතාවට වතුර දුන්නේ මොන වගේද? සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය. ලංකාවේ විශාල සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතියක් තිබුණා. ඉතිහාසයේ සඳහන් වෙන අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධති 32000ක් තිබුණා කියලා. රජරට සහ වයඹ පළාත විශේෂයෙන් ගත්තොත් හැම ගමක් ආසන්නෙම වැවක්. හැම පාරක් ආසන්නෙම වැවක්. සමහර පළාත්වල වැව් වැටිලා තිබ්බේ වැව් උඩින් තමයි පාරවල් වැටිලා තිබුණේ. ඔබට මතක ඇති. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හලාවත ඉඳන් හෙට්ටි පොළට පාර කපනකොට වැව් 50කට අධික ප්‍රමාණයක් විනාශ කළා දාලා තිබුණා. ඒ නිසා වැව් බැඳි රාජ්‍ය කියලා තමයි මේ පළාත් හැඳින්වුනේ. ඒ නිසා ඒවට තිබුණා වර්ෂාපතන කාලයට වැටෙන වර්ෂාව ආරක්ෂා කරගන්න සුළු හා මධ්‍ය පරිමාණ දෙවන්ත වැව් පද්ධතියක් තිබුණා. ඒ වැව් විනාශ වෙලා දැන් සංඛ්‍යාලයකන සඳහන් වෙන්නේ වැව් 14000කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ කියලා. ඒ වැව් 14000 නුත් වැව් 12000ක් කඩා බිඳියාමේ විනාශ වීමේ අනතුරකට පත් වෙලා තිබෙනවා කියලා වාරි මාර්ග ඉංජිනේරු සඳහන් කරලා තිබුණා. කියන්නේ වැව් 14000ක් ඉතිරි වෙලා තිබුණා. එයින් වැව් 12000ක් විනාශ වීමේ මුඛයට ඇවිල්ලා තිබෙනවා. ඒ ආරක්ෂා කරන්න ආණ්ඩුවට වැඩ පිළිලා තිබුණේ. අප කුෂිකර්ම අමාත්‍ය ධූරයේ දරන වකවානු අප මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිසංස්කරණ කොට ඉවර කරන්න සැලැස්ම සකස් කරා. ඒ සැලැස්මේ පළවෙනි පියවර තමයි 2005 වසරේ වැව් 1000ක ප්‍රතිසංස්කරණ. අපිට පුළුවන් වුණා වැව් 876ක් ප්‍රතිසංස්කරණ කළ අවසන් කරන්න. හැබැයි මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය අවම වශයෙන් අවුරුදු 5කට සැරයක්වත් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මොකද වැව්වසබඩ රක්ෂිත වනාන්තරවල හෝටල් ගහලා මහා කැලෑ විනාශ කරලා තිබෙන තත්වයක් ඇතුලේ වැවකට තිබුණු පෝෂක කලාප ඉවත් කරලා කැලෑ ඇතුලේ තිබුණු කුළු වැව් පද්ධතිය මුළුමනින් විනාශයටපත් කරලා ඇති කරලා තිබෙන තත්වයක් ඇතුලේ අවුරුදු 5කට සැරයක්වත් මේ වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. කලාවැවේ ඉස්මත්තේ හෝටලේ ගහලා තියෙන කවුද? කලාවැවේ ඉස්මත්තේ හෝටලේ ගහලා තියෙන්නේ බර්ටිසානායක. මහා රූස්ස වනාන්තර කපා දමලා බර්ටිසානායක හෝටල් ගහනවා කලාවැවේ ඉස්මත්තේ. ඉතින් කලාවැවේ රොම්මඩ පිරෙන්නේ නැතුව මොකක් වෙයිද? මින්නේරිය වැවේ ඉස්මත්තේ හෝටලේ ගැහුවේ කවුද? ඒල් ගුණසේකර. වන සංරක්ෂණ වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ඉඩකඩමක මේ හෝටලේ ඒල් ගුණසේකර ඉදි කරලා තිබෙන්නේ. ඒ නිසා මේ හෝටලේ ඉවත් කරන්න කියලා නියෝග ලබා දෙනකොට තමයි ඒල් ගුණසේකර ආණ්ඩුවට පණින්නේ. ආණ්ඩුවට පැනලා මොකද්ද කරේ? මින්නේරිය ජලපෝෂක ප්‍රදේශي ඉදි කරලා තිබෙන හෝටල් පද්ධතිය ආරක්ෂා කරගත්තා. ඒ වගේම තමයි නාච්චදුව වැව් ඉස්මත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් අරගෙන හෝටලයක් ගන්න සැලසුම් හදලා තියෙන කවුද? ගෝජන සේවය මත එස්.එම්. චන්ද්‍රසේනලා. මොකක්ද වෙලා තිබෙන්නේ? වැව් ප්‍රතිසංස්කරණය කරන වෙනුවට ඒ වගේ ජලධාරිතාව වැඩි කරන වෙනුවට සිද්ධ කරමින් තිබෙන මොකද්ද? වැව් තාවුල් ඇතුලේ ජලපෝෂක ප්‍රදේශයන් තුල හෝටල් ඉදි කිරීමට තමයි ආණ්ඩුව කටයුතු කරේ. ඒ විදිහට තමයි තබ්බෝ ජලාශය ඔබ ගිහිල්ලා බලන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝ ජලාශය. තබ්බෝ ජලාශයේ ඉස්මත්තේ හෝටලයක් ගහලා තියෙනවා. නිසා අහඬුවේ උපාය මාර්ගය උනේ අපේ රටේ වතුර ටික එක්රැස් කරලා ගොවි ජනතාවට කුෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ලබා දෙන්න නෙමෙයි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඒ ජලපෝෂිත ප්‍රදේශයන් ඇතුලේ සංචාරක හෝටල් ඉදි කිරීම තමයි ආණ්ඩුවේ සැලැස්ම බවට පත් වෙලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ ආණ්ඩුවේ සැලැස්ම උනේ මොකද්ද? ලංකාවේ ප්‍රධාන ජලාශ 22ක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැන්වීමක් දැම්මා පත්තරවල. දැන්වීමක් දාලා කිව්වේ මොකද්ද? ලංකාවේ ප්‍රධාන ජලාශය 22ක සී ප්ලේන් බැස්සවීම සඳහා ටෙන්ඩර් කැඳවලා තිබුණා වැව් බදු දෙන්න. ග්‍රීතලේ ජලාශය දැන්වීමේ තිබුණා බදු දෙන්න ලෑස්ති කරපු වැවක් හැටියට. මයංගනේ සොරබොර ජලාශය බදු දෙන්න ලෑස්ති කරපු වැවක් ව්‍යාපාරිකයන්ට. දඹුල්ලේ ඉබ්බන්කටුව ජලාශය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ට බදු දෙන්න ලෑස්ති කරලා තිබුණේ. මින්නේරියේ වැව ව්‍යාපාරිකයන්ට බදු දෙන්න ලෑස්ති කරලා තිබුණේ. අනුරාධපුරයේ පිහිටි නුවර වැව ව්‍යාපාරිකයන්ට බදු දෙන්න ලෑස්ති කරලා තිබුණේ. ඒ නිසා පත්තරවල දැන්වීම් දාලා තිබුණා. මේ වැව් පද්ධතිය සී ප්ලේන් බැස්සවීම සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැව් පද්ධතිය බදු දෙන්න වැව් 22ක් ලංකාවේ ව්‍යාපාරිකයන්ට බදු දෙන්න සකස් කරලා තිබුණා. හැබැයි පුරාතන රජුරු මේ වැව් ගඩ නැගුවේ සුද්දන්ගේ සී ප්ලේන් බාන්න නෙවෙයි. හැබැයි රාජපක්ෂ පාලනයේ සැලසුම් බවට පත් වුණේ මොකද්ද? වැවේ ජල පෝෂක ප්‍රදේශවල හෝටල් ගහන්නයි. වැවේ ජලමතු පිට සී ප්ලේන් බස්සන්නයි රාජපක්ෂගේ සැලසුම් බවට පත් වෙලා තිබුණේ. ඒ නිසා කුෂිකර්මාන්තය දිනු කරමින් ඒ ජනතාව මුහුණ දී තිබෙන ජල ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට ප්‍රධාන ප්‍රශ්න බවට පත් වෙලා තිබුණේ විදේශිකයන්ගේ සිත කය පිනවීම තමයි ආණ්ඩුවේ සැලසුම බවට පත් වෙලා තිබුණේ. එහි ප්‍රතිඵල තමයි අද රජරට ගොවි ජනතාවට වයඹ ගොවි ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මේ පිළිබඳව වාරිමාර්ග ඇමති මොකද්ද කිව්වේ? වාරිමාර්ග ඇමති කියනවා ගොවි ජනතාව වන්දි ලබා ගැනීම අරුමන වෙනුවෙන් කුඹුර මරා ගන්න ඕන. ගොවි ජනතාව ඉස්සරහට ඔක ගිහිල්ලා කිව්වනම් කවුද මරා ගන්න කියලා අපිට බලා ගන්න තිබ්බා. කල්පනා කරලා බලන්න. මොන ඔලොමොට්ටල ඇමතියිද? මොන ගොවියද? Taman රැක බලා ගන්නා කුඹුර. තමන්ගේ බඩවියත ආරක්ෂා කරලා තියෙන ගොයම. තමන්ගේ පවුලේ ජීවිතය පවත්වාගෙන යන කැඳ වේලක් හරි බීලා ඉඩකඩ හදලා දෙන කුෂිකර්මාන්තේ විනාශ කරන්නේ මොන ගොවියද? අඩුම තරම අපේ ගොවි ජනතාව කුඹුරට සෙරෙප්පු දෙක දාගෙන යන්නේ නැහැ. කමතට සෙරෙප්පු දෙක දාගෙන බහින්නේ නැහැ. එහෙම තමන්ගේ කුඹුරට එවැනි සාම්ප්‍රදායික ගති පැවතුම් වලින් ආරක්ෂා කරන ක්‍රමවේදයක් තිබු රටේ. වාරිමාර්ගමතිය මොකද්ද කියන්නේ? වාරිමාර්ගමති කියනවා ගොවි ජනතාව වන්දි ලබා ගැනීමේ අරමුණෙන් කුඹුර විනාශ කරගන්න ඕන. මොන රටේ ගොවියද? අපි අහනවා කියන්නේ මොන රටේ ගොවියද එහෙම කරලා තිබෙන්නේ මේ රටේ? ඒ නිසා කුෂිකර්මාන්තය ගැන හෝ ගොවියාගේ ජීවන රටාව ගැන හෝ කිසිදු අවබෝධයක් නැති ඇමතිවරු අද විවිධ වහසිපස් දොඩවන්න පටන් අරන් තිබෙනවා. ඒ අතර තවත් කතාවක් කියන මොකද්ද? ගොවීන්ට අපි කිව්ව ඔච්චර වගා කරන්න එපා කියලා. අපි කිව්වේ 140ක් වී 140ක් ගොඩබෝග 120ක් අත්තරින්. ඕකනේ අඬු කියන්නේ. ඕකට සාමාන්‍යයෙන් කියන්නේ බෙත්ම ක්‍රමය කියලා. වී වගා කරන බෙත්ම ක්‍රමයට. බෙත්ම ක්‍රමයට වගා කරනකොට කන්න රැස්වීමේදී ඕගොල්ලෝ 150ක් වගා කරන්න 150ක් අත්තරින් කිව්වට එහෙම කරන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? යම් DL පහළම ගොවි ජනතාවට වතුර යන ඇල DL මොකද කරන්න ඕනකම තිබෙන්නේ? ගොවින් 100ක් ඉන්නවනේ. යට ගොවින් 50 උඩට ගේනවා. උඩ කුඹුරු වලට ගේනවා. යට ගොවින් 50 ගිඩම් අත්තරිනවා. ඒ 50ත් ඇවිල්ලා බෙදාගෙන උඩ ගොවින් එක්ක කුඹුර දෙකට බෙදා ගන්නවා. 150 වගා කරන්නේ එහෙම බෙත්ම ක්‍රමයේ දෙන්නේ එහෙම. ඒතකොට ඒකට හදන්න ඕන සලස් මොකද? වාරිමාර්ග ඉංජිනේරුව. එයා හදලා කියන්න ඕන මේ ඇලේ මේ කුඹුරෙන් එහා අපි වතුර දෙන්නේ නැහැ. ඒ පහළ ඉන්න ගොවීන් ඇවිල්ලා මේ කුඹුරු බෙදාගෙන වගා කරන්න. ඒතකොට පහළ ඉන්න ගොවියා උඩ ඉන්න තමන් හිතවත් ගොවියත් එක්ක කියන රයිට් ඔයා මේ භාගයක් වැඩ කරන්න මට භාගයක් දෙන්න. එහෙමයි ඔය බෙත්ම ක්‍රමයේ ක්‍රියාත්මක වුනේ. හැබැයි දැන් කන්න රැස්වීමේ කියලා 40ක් වගා කරන්න 40ක් මේ අනිකුත් අතිරේක භෝග වගා කරන්න 120ක් අත්තරින්න කිව්වට ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මැනලා බෙදලා දෙන්න ඕන. කන්න රැස්වීමේ ප්‍රකාශයක් කරලා මැනලා බෙදලා දෙන්න කිව්වට ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. පහළ කුඹුර දක්වා වතුර එනකොට ඒ කට්ටිය වගා කරා.
හැබැයි මොකද්ද ආණ්ඩුව ඇත්තට බෙත්ම ක්‍රමෙන් නම් වතුර දෙන්න තිබුණේ. ඇලේ එක කොටසක් අත්තරිනවා. අනෙක් කොටස විතරයි වගා කරන්නේ. ඇලේ පහළටම වතුර ගෙනියන්න ඕනේ. එතකොට වතුර අපතේ යන්නේ නැහැ. ඇලේ කුඹුරු 100ක් තියෙනවා නම් ගොවිපවුල් 100ක් ඉන්නවනම් පහළ 50 අත්තරිනවා. උඩ 50 ගොවිපවුල් 100ක් කර භාගෙ බෙදා ගන්න. ඒතර වතුර යන්නේ ඇලෙන් භාගයකට විතරයි. එහෙමයි බෙත්ම ක්‍රමයේ ක්‍රියාත්මක කරේ ලංකාවේ ඉතිහාසය යමදයම. නිලධාරීන් මැදිහත් වෙලා ඇලේ සීමා මායින් ලකුණු කරලා මෙතනින් එහාට වතුර යන්නේ නැහැ. මේ ප්‍රමාණය විතරයි වතුර යන්නේ කියලා තීරණය කරනවා. අපි අහන්න කැමති වාරි මාර්ග ඇමති නිමල් සිරිපාල සිල්වගේ මොන ව්‍යාපාරයේද එහෙම තීරණයක් ගත්තේ? කොතනද එහෙම බෙදුවේ? කිසි තැනක් බෙදලා නැහැ. නිකන් කන්න රැස්වීම කියලා තියෙනවා වතුර නම් මදි වෙයි වගේ කියලා. ගොවින් ඒව එහෙම කරන්නේ නැහැ. ගොවින්ට ඕන වගා කරගන්න. අනිත් එක තමයි ඔය බෙත්ම ක්‍රමෙත් කල්පනා කරලා බලන්න. ගිරිතලේ ව්‍යාපාර උදාහරණයක් හිට ගත්තොත්. ගිරිතලේ ව්‍යාපාරේ දීලා තියෙන්නේ ගොවියෙකුට මඩින් අක්කර 3යි. පරණම ගොවින්ට 5යි, අලුත් ගොවින්ට 3යි. ගිරිතලේ ව්‍යාපාරය ආරම්භ කරේ 1957. දැන් අවුරුදු 55කට කලින්. දැන් අක්කර 3 ගොවි පවුල මොකද වෙලා තියෙන්නේ? අනු පවුල් ගොඩක් හැදිලා. ඒ නිසා ඇත්තම ගත්තොත් එක පවුලකට දැන් අක්කරයක්වත් අයිති නෑ. දෙනකොට ගොවි පවුලට අක්කර 3ක් තිබුණා. හැබැයි දරුවෝ 3 දෙනෙක් හිටියා කියලා හිතන්න. 55. මීට අවුරුදු 57කට කලින්. බෙදූපු ඉඩම්වල අනු පවුල් රාශියක් හැදිලා තිබෙනවා. ඒ නිසා බෙදනකොට මුල් පවුලට අක්කර 3ක් තිබ්බට ඇත්ත ගොවි පවුලකට දැන් තියෙන්නේ අක්කරයයි අක්කර භාගයයි. ඕකත් බෙදලා මොනවද වගා කරන්නේ? ඒ නිසා ගොවි ජනතාව ස්වභාවිකව පෙළඹෙනවා. Tamanට කුඹුරක් හැටියට තිබෙන අක්කරයයි නම් අක්කර භාගයයි නම් ඕකේ කොටස් කඩලා වගා කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා ඔවුන් උපරිම උත්සාහ කරනවා ඔවුන්ගේ අයිති අක්කරේවත් වගා කරන්න. ඒක තමයි රජයේ නිලධාරීන් තමයි මැදිහත් වෙලා ආණ්ඩුව තමයි මැදිහත් වෙලා කියන්න ඕන නෑ. දෙන්නේ නෑ මෙතනින් එහාට වතුර දෙන්නේ නෑ කියලා. නමුත් එහෙම කොතනකවත් තීරණයක් ගත්තේ නෑ. ඒ නිසා දැන් ගොවීන් මත චෝදනා ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ගොවීන් මත වැරද්ද පටවන්න හදනවා මොකක් කියලාද? අපි කිව්වා එපා කියලා ගොවීන් වගා කරා කියලා. සිරිපාලට අනුව නම් වන්දි ගණ්ඩ වගා කරා කිව්වා. නැ ගොවි ජනතාව නියම් වන්දි ගණ්ඩ නෙවෙයි ගොවි ජනතාව වගා කරේ. ගොවි ජනතාව වගා කරේ අඩුම තරමේ තමන්ට අනෙක් කිසිවක් නැතත් 3 වේල බත් හරි කන්න පුළුවන් වෙන්න වී ටික ගන්න ගොවි ජනතාව වගා කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ මුළු මනින්ම අවුල් ජාලාවක් බවට පත් කරේ රාජපක්ෂ පාලනය. ඒ විතරක් නෙවෙයි කලා වැව යටතේ වගා වෙන ව්‍යාපාර තියෙනවා. බුල් නෑව, ගල් නෑව, තඹුත්තේගම, හුරිගස්සව මේ ආදී ඔක්කොම ප්‍රදේශ කලා වැව යටතේ වගා කරේ. කලා වැවේ පහුගිය පොසොන් පොයට කලිනුත් කලා වැව මුළුමනින්ම පිරීලා තිබුණා. හැබැයි රාජපක්ෂ පාලනය මොකද කරේ? කලා වැවේ මුළු වතුර මැරියා අනුරාධපුර නුවර වැවටයි තිසා වැවටයි. පොසොන් එකට බැතිමත්තු වෙනවා. බැතිමත්තු වතුර පුරවලා පෙන්නන්න. පොසොන් එකට එන බැතිමත්තු වෙනුවෙන් තිසා වැව සහ නුවර වැව පුරවලා පෙන්නන්න මේ නියමයක් තිබුණා ආණ්ඩුවේ ඇමතිවරුන්ට. මොකද ජනතාවට අනුරාධපුරයට යනකොට තිසා වැව පිරීලා නුවර වැව පිරීලා ජනතාවට හිතේ හැදෙනවා හරි මනස්කාන්ත දර්ශනයක්. සෞභාග්‍යයෙන් පිරීලා වගේ වතුර පිරීලා. හැබැයි වතුර පිරුවේ කොහෙද? මුළු කලා වැවම හින්දවල. තිසා වැවටයි නුවර වැවටයි අරන් ගිහලා වතුර ටික පිරෙව්වා. කලා වැව ප්‍රධාන වශයෙන් හින්දෙන්න හේතුව ඒක. මං කියන්නේ මේ වැඩේ කරයි කියලා නොකර හිටියත් මේ ප්‍රශ්නට උත්තරයක් නැහැ. කලා වැව කන්නකට 3 පාරක් පිරෙන්න ඕන. කන්න හරියට වගා කරන්න. හැබැයි එකපාරක් පිරලා තිබු වතුර ටිකත් මොකද කරේ? පොසොන් පොයට බැතිමත්තු වෙනුවෙන් වතුර ටික නිදාස් කරා නුවර වැවටයි තිසා වැවටයි. ඒ නිසා මේ ගන්නලද ඔලොමොට්ටල තීරණ තමයි. අද එච් කලාපේ ගොවින් දුෂ්කරතාවයට පත් කරලා තිබෙන මහවැලි එච් කලාපේ. එනෝ තමයි වයඹ කලාපේ ගොවි ජනතාව දුෂ්කරතාවයට පත් කරලා තිබෙන්නේ. ගිරිතලේ ව්‍යාපාරය තව වතුර මුර 6ක්වත් ඕන. නමුත් මේ සැරේ දෙන්නේ අන්තිම වතුර මුරේ. ඊට පස්සේ වතුර නැහැ ගිරිතලේ ව්‍යාපාරේ ගොවින්ට. එතන තියෙනවා අක්කර 7500ක් වෙනවා ගොවින් 2500ක් ඉන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ නිසා? නිසා සිද්ධ වෙලා තියෙන දේ තමයි ආණ්ඩුව ලැබෙන වතුර ටික එක්රස් කරගන්න වැඩපිළිවෙලක් නොමැති වීමත්. එක්රස් කරගන්නා වතුර ටික නිසි කළමනාකරණයකින් යුතුව බෙදා හරින්න අසමත් වීම ගැටලුව තමයි අද ගොවි ජනතාව මේ මුහුණ දී තිබෙන ගැටලුවේ පතුලේ තිබෙන හැබෑ හේතුව.
දැන් ඒ හේතුව වෙනුවෙන් ගොවින් අරගල කරන්න එපාද? ඒ හේතුව වෙනුවෙන් ගොවින් පාරට බහින්න එපාද? අහසෙන් වැටුණු වතුර ටික එක්රැස් කරලා ජලාශය සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරලා ඒවා ආරක්ෂා කරලා නිසි කළමනාකරණ යුතුව ගොවීන්ට බෙදලා දෙන්න ආණ්ඩුවට බැරි නම් තමන්ගේ වගාව ඒ හේතුව නිසා විනාශ වෙනවනම් ඒ ගොවි ජනතාවට සාධාරණ අයිතියක් වෙන පාරට බැලලා අරගල කරන්න. අඹුඩ ගහගෙන හරි උදළු කරේ තියාගෙන හරි මොන ආකාරයකින් හරි උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා. දිනමින කතුවරයටත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයටත් අපි කියන්නේ ඒ අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා එක හංගන්න දෙයක් නෙවෙයි. අපේ ගොවි සංවිධාන, අපේ ගොවි නායකයෝ අදත් අනුරාධපුරේ ගොවි නායකයන්ගේ සමුළුවක් පැවැත්වෙනවා අපේ නාමල් කරුණාරත්න සහෝදරගේ ප්‍රධානත්වයෙන්. නිසා ගොවි ජනතාවට මේ කරපු ක්‍රියාවන්ට එරෙහිව ඒ ජනතාව පාරට බැසිය යුතුයි. පාරට නොබසිනව නම් තමයි වැරද්ද. මේක මොකක් හරි ස්වභාවික අතුරුන්තරාකාරී තත්වයක් නෙවෙයි. සමහර ප්‍රශ්න තියෙන අපි කාටවත් දරා ගන්න බැවි ස්වභාවික අතුරුන්තරාකාරී තත්වයක් නේ. හැබැයි අද ඇති වෙලා තිබෙන ස්වභාවික අතුරුන්තරාකාරී තත්වයක් නෙවෙයි. ආණ්ඩුව කුසිකර්මාන්ත කරේ තබලා තිබෙන බර එයා සකස් කරලා තිබෙන සැලසුම් වල ප්‍රතිඵල මෙයද ජනතාව භුක්ති විඳින්නේ. ඒ වෙනුවෙන් ගොන් ජනතාව අරගල කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් නායකත්වය දෙනවා. අපි ස්ථාන ගණනාවක ගොවින් එක සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා. මේ වන විටත් අද දවසේ. ඒ නිසා මේ මහා ජල හිගයකට අපේ රටේ ගොවි ජනතාව පත් කරලා ඒ ගොවිතැන විනාශ කිරීමට ආණ්ඩු ගන්න ලද ප්‍රයත්නයට එරෙහිව මේ රටේ ගොවි ජනතාව අරගල කර යුතුයි, සංවිධානය යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. එපමණක් නෙමෙයි ආණ්ඩු පුරාජේරුව මොකක්ද උනේ? ආණ්ඩු පුරාජේරුව පෙන්වුවේ හැම වෙලාවෙම අපේ රට වගා කරන රටක් කියලා. හැබැයි ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යාංශ වාර්තාවේ මොකද්ද කියන්නේ? 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට අපේ රටට ලොකු ලුණු ගෙනාවේ පිට රටින් මෙට්‍රික් ටන් 1,10,713යි. 2005. හැබැයි අද ලොකු ලුණු ගෙනාව පිට රටින් මෙට්‍රික් ටන් 1,70,000ක්. මහින්ද මහත්තයා වෙනකොට 1,10,000. ඒ වගේම තමයි වියලි මිරිස් මහින්ද මහත්තයා එනකොට ගෙනාවේ වියලි මිරිස් මෙට්‍රික් ටන් 27000යි. මම ආසන්නම 1000ට කියන්නේ 27000යි. හැබැයි අද ගේනවා වියලි මිරිස් මෙට්‍රික් ටන් 42000. 2005 මහින්ද මහත්තයා බලයට එනකොට උඳු ගෙනාවේ මෙට්‍රික් ටන් 4500යි. අද උඳු ගේනවා මෙට්‍රික් ටන් 7000. අර්ථාපල් ගෙනාවේ මහින්ද මහත්තයා බලයට එනකොට මෙට්‍රික් ටන් 40000යි පිට රටින්. අද ගේනවා ගිය අවුරුද්ද ගෙනාවා 1,30,000ක්. ඒ කියන්නේ මහින්ද මහත්තයා බලයට එනවා වගේ තුන් ගුණයකට අධික ප්‍රමාණයකින් අර්ථාපල අද රටට කියනවා. එන්න කුසකර්මාන්තේ මහා වගා සංග්‍රාම අපි වවමු අපි නගමු මොකද්ද ඊට පස්සේ දිවි නැගුම මේ සියලු ව්‍යාපෘති අද අසාර්ථක බව පෙන්눔 කරලා තියෙන මොනවගෙන්ද? ආණ්ඩුවේ වාර්තා තුලම එහි අසාර්ථකත්වය පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ නිෂ්පාදනය කඩාවට්ටපු කරන නිෂ්පාදනයට නිසමිලා දෙන්න බැරි කරන නිෂ්පාදන විකුණා ගන්න බැරි අකාර්යක්ෂම ආර්ථික ක්‍රමවේදයකට රාජපක්ෂ පාලනය මේ රට ඇති කරලා තිබෙනවා. ඒ නිසා අද මේ රටේ ගොවි ජනතාව ඒ වෙනුවෙන් අරගල වලට මැදිහත් විය යුතුයි, ක්‍රියාකාරී විය යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා, නායකත්වය දෙනවා හංගන දෙයක් නෙවෙයි. ඒ නිසා නැවත වතාවක් කියන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකේ මේ තියෙන අවලාද, අපහාස, කුමන්ත්‍රණ කතා වලට මේ රටේ ජනතාව කිසිසේත්ම නොවැරටිය යුතුයි. මෙය පරාජයටපත් කිරීම සඳහා සියලු දෙනා අත්වල බැඳගත යුතුයි. මේ කරුණු කීපේ තමයි අපිට මේ සම්බන්ධයෙන් ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යමක් තිබෙනවා නම් දැනගන්න පුළුවන්. ඉතින් වාරි මාර්ග ඇමතිවරයා ඔය වැඩේ කරන්න තිබ්බේ කොයි වෙලාවේද? ඒතර වාරි මාර්ග ඇමතිවරයා හරි පුදුම ඇමතිවරයෙක්.
ඒ කියන්නේ රටේ නියගයක් රටේ ජලහිගයක් කෙනකොට තමයි වැව් ටික හදන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නෙවෙයි. අපේ රටේ වැව් ප්‍රතිසංස්කරණය කළ හැකි කාලයක් තිබෙනවා. ඒ කාලය තමයි මහ කන්නේ ආරම්භ වෙන්නේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාන් පස්සේ මහ වෙවි පටන් ගන්න. මම කියන්නේ විශේෂයෙන් ගත්තොත් රජරට කලාපය. ඊසානදික මෝසම් ශ්‍රී ලංකා හමන කලාපය. හරිද? ඒක ඔක්තෝබර් මාසේ 15 වෙනිදාන් පස්සේ තමයි ඒ වෙහි පටන් ගන්න. ඒවා ඉවර වෙනවා අප්‍රේල් මාසේ මැද වෙනකොට ඒ සියලු වෙහි ටික ඉවර වෙනවා. වෙසක් පොය ආසන්නයේ පොඩි වෙහි පොදක් යනවා. නමුත් ජුනි ජූලි අගෝස්තු පෑවුමක් එනවා. ඒතොර ජුනි අගෝස්තු කියලා කියන හැම ජලාශයකම වතුර මට්ටම අඩු වෙන කාලයක්. ඒතොර වාර්ෂිකව මෙහෙම අවස්ථාවක් එනවා. වාර්ෂිකව මෙහෙම අවස්ථාවක් එන හැම මොහොතකදීම කරන්න ඕනකම තිබෙන්නේ සැලැස්මක් හදලා. මම කියන්නේ ඒකයි මේ සුළු පරිමාණ වැවක් එකපාරක් ප්‍රතිසංස්කරණ කළා අවුරුදු 10ක් තියාගන්න බෑ. අවම වශයෙන් මේ වැවක් අවුරුදු 5කට සැරයක්වත් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒකට චක්‍රීය කාලසටහනක් හදන්න ඕන. මේ කලාපේ වැව් පද්ධතිය මේ අවුරුද්දේ, ඊළඟ කලාපේ වැව් පද්ධතිය මේ අවුරුද්දේ, නැවත අනිත් කලාපෙන්න ඕන මේ වෙනකොට කියලා සැලැස්මක් තියෙනවා. එවැනි සැලැස්මක් කිරීමට තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග ඇමතිවරයෙක්. හැබැයි කිසිදු සැලැස්මක් දැක්මක් නැතුව දැන් වාරි මාර්ග ඇමති කියනවලු කියන්නේ නියගයක් හොඳයි වැව් ටික හදන්න පුළුවන්. කියන්නේ සිරිපාල උන්න හැට නියගයක් වන්න ඕන වැව් හදන්න. ඒ වැවිලා මේ විෂය පිළිබඳ හෝ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ හෝ හරි අවබෝධයක් නැතුව කරන ප්‍රකාශ විතරයි ඒවා. ඒ කියන්නේ අපේ රටේ තිබුණා අවුරුදු 10කට සැරයක් චක්‍රීය නියගයක් එනවා කියලා මතයක් තිබුණා. ඒ කියන්නේ අපේ පහුගිය වර්ෂාපතනයන් වාර්ෂිකව සලකා බැලුවොත් 10කට සැරයක් වර්ෂාපතනයේ අඩුවීමක් තිබෙනවා. නමුත් මේ තිබෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඒතර මේ ඇවිල්ලා මහා දැවැන්ත නියගයක ප්‍රතිඵල නෙවෙයි. වැහලා නැති මාස දෙකයි. කල්පනා නියගයක් කියලා කියන්නේ මාස 7-8 එක දිගට කිසිදු වැහි පොදක් නැතුව මහා කාස්ටක සුළඟ ගස් වැල් පොළවල් වේලිලා එහෙම යන තත්වයක්. නියගයක් කියලා කියන්නේ. දැන් ඔබ කියන රජරට පළාත ගිහලා බලන්න. සාමාන්‍යයෙන් අඹ ගස් වල දළු දානවා. සාමාන්‍ය මල් ගස් වල මල් පිපෙනවා. කියන්නේ සාමාන්‍ය කාලයක තිබෙන වර්ෂාපතනයක් තිබුණා. මාස දෙකක් දැන් වැස්ස නැහැ. හැබැයි අපේ තියෙන මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතියයි. අපේ මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ පද්ධතියයි. ඒ වගේ ධාරිතාවන්ට අනුව ගබඩා කරගන්න පුළුවන් විදිහට ප්‍රතිසංස්කරණය කරලා තිබුණා නම් මේ මාස දෙකේ වැස්ස කිසිදු බලපෑමක් කරන්නේ අපේ කුසකර්මාන්තයට. හැබැයි ඒ එක දිගට මාස 8ක 10ක කිසිදු වර්ෂා පොදක් නොවැටි යන කාලයක් නම් ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් මේ ඇති වෙලා තිබෙන එහෙම තත්වයක් නොවේ. ඔබට අදත් අනුරාධපුර කලාපයේ ඒ පළාතට ගිහිල්ලා බලන්න. නියගයක් අපි දැකලා තියෙන්නේ එහෙම නෙවෙයි. මහා රූස්ස ගස්වල ගස් කොළ හැලිලා සියඹලා ගහේ කොඹ ගහේ ඇහැල ගහේ විතරයි කොළ ඉතුරු වෙන්නේ. අනිත් ගස් සියල්ලංගෙම කොළ ඇහෙලනවා. වතුර පොදක් නැහැ බොණ්ඩ. මිනිස්සු ඈත කිලෝමීටර 7-8 කලගෙඩි ටික ඔළුවේ තියාගෙන වතුර ගේනවා. ට්‍රැක්ටර් වලින් පටවගෙන වතුර ගේනවා. ලිං පතුලට හිඳිලා වතු කියන්නේ නාගන්න වතුර පොදක් නැහැ. නියගයක් කියලා කියන්නේ එහෙම නියන් සායක් කියලා කියන්නේ එහෙම එකක්. නමුත් එහෙම තත්වයක් නැහැ නේ අද. අදත් තියෙන්නේ මොකද්ද? ලිඳේ වතුර තියෙනවා. වැවේ වතුර නැහැ. ගහේ කොළ තියෙනවා. පොළවේ තෙතමනේ තියෙනවා. ඒ කියන්නේ. හැබැයි වැවේ වතුර නැහැ. ඒකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද මේ? මේ දැවැන්ත නියන් සායක් නෙවෙයි අපි එහෙම යහලා තියෙන්නේ. දැවැන්ත නියන් සායක් නෙවෙයි කෙටි කාලයක වර්ෂාපතනයක් නොලැබීම. ඒකටම හොඳටම ප්‍රමාණවත් අපේ තියෙන මහා ජලාශ ටිකත් සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තිබුණා. ඒත් මේ ඇති වී තිබෙන නියගයට ඔරොත්තු දෙන්න පුළුවන් එක. විශේෂයෙන්ම අපේ රටේ මධ්‍යම කඳුකරයෙන් අරීය ලෙස ගලා පදින ගංගා පද්ධතියක් තිබෙනවා. මොකද අපි ඉගෙන ගන්න. ඒතර අපේ තියෙන මේ ගංගා පද්ධතිය අතරමැදින් හරස් කරලා ඒ වතුර
ගොඩ බිමට ගන්නවා. ඒක තමයි අපේ වාරි තාක්ෂණය. හැබැයි අපි වැරද්දක් කරගත්තා. අපි ගලා බහින ගංගා පද්ධතිය හරස් කරලා ජලාශ හදනවා වෙනුවට අපි මොකද්ද කරේ? මධ්‍ය කඳුකරේ ජලාශය හදුවා. ඒක වැරදි. අපිට තිබුණේ මධ්‍ය කඳුකරේ ගලා බහිනවා ගංගා පද්ධතිය. ඒ ගලා බහින ගංගා පද්ධතිය මැදින් හරස් කරනවා. එහෙම එකක් තමයි දෙදුරුවේ ජලාශය. ඒක හරි. දෙදුරුවෙන් වතුර ගලනවා දෙදුරුවේ ජලාශය හරස් කරනවා. එහෙම එකක් තමයි හම්බන්තොට වේලියොයි ව්‍යාපාරය. මැණික් ගඟ මැදින් හරස් කරනවා. ඒතර ගංගා මධ්‍ය කඳුරකට හානියක් වෙන්නේ නැහැ. මධ්‍ය කඳුකරේ හොඳට හූරා ගන්න ගංගා පද්ධතිය එනවා. ඒවා අතර මැදින් හරස් කරලා ගොඩ බිමට වතුර ගන්න. හැබැයි මේ ආණ්ඩු කරපු දේ තමයි ගංගා පද්ධතිය ගලන්න දීලා මැදින් හරස් කරනව වෙනුවට ගංගා පද්ධතිය ආරම්භ කරන තැන් හරස් කරා. ඒවා තමයි සමනල රන්ටැඹේ රන්දෙනිගල බවට පත් වෙලා තිබෙන්නේ. ඒතර ඒ අවශ්‍යතාවය තිබුණේ කුසකර්මාන්තේ නෙවෙයි ඇත්තටම. ඒ අවශ්‍යතාවය කරේ විදුලි බලයට. ඒ නිසා ඒ වාරි මාර්ග ඉලක්ක කරගත්තු සැලැස්මක් නෙවෙයි. වාරි ජලය කුසකර්මාන්ත ජලය ඉලක්ක කරගත්තු සැලැස්මක් නෙවෙයි. ඒ සැලැස්ම ඇවිල්ලා මොකද්ද? විදුලි බලය ඉලක්ක කරගත්තු සැලැස්මක්. ඒ සැලැස්ම අනුතු ප්‍රතිවිපාක තමයි දැන් තිබෙන්නේ. මහා රූස්ස කැලෑවන් විනාශ කරලා. හරිද? මහා ගංගා පද්ධති මැදින් හරස් කරලා. මොකද අපේ කඳු පද්ධතිය කියන්නේ ඉතා පැරණි කඳු පද්ධතියක් නෙවෙයි. ඒක ඓතිහාසික අවුරුදු ලක්ෂ ගණන් පැරණි කඳු පද්ධතියක් නෙවෙයි අපේ කඳු පද්ධතිය. දැන් අපේ කඳු පද්ධතිය ලිහිල් පසක් තියෙන්නේ. මැද මේ ජලාශයක් ගොඩනගපිට කඳු පද්ධතිය ඔක්කොම සෝදාගෙන එනවා. ඒ නිසා තමයි සමනල 50%කින් ගොඩ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි රන්දෙනිගල 52කින් ගොඩ වෙලා තියෙන්නේ. මොකද අපි තියෙන්නේ එහෙනම් මේ වැරදි ක්‍රමයක් එදා අනුගමනය කරා විදුලි බලය වුවමනාව. ජලාශය හැදෙනවා. දැන් රඹුකන්නෝය ව්‍යාපාරයක් පටන් ගන්නවා අම්පාර ප්‍රදේශේ. ඒක හොඳයි. රඹුකන්නෝය ගලන්න දීලා මෙතින් හරස් කරනවා. දෙදුරුවේ ගලන්න දීලා මෙතින් හරස් කරනවා. ඒ ව්‍යාපෘති හොඳයි. හැබැයි වැරදි ව්‍යාපෘති තමයි මේ මධ්‍යම කඳුකරේ ජලාශ ගොඩ නැගීම. එය අපේ රටේ වකට හිටපු ප්‍රධානම භූගර්භ විද්‍යාඥ පේරාදෙනියේ බිතානගේ මට මතක විදිහට එතුමා විසින් පෙන්වා දුන්න මේකේ අනතුරු. ජයවර්ධන ආණ්ඩුවට කිව්වා මේ එතුමා කිව්වා භූගර්භ විශේෂඥ එතුමා කිව්වා මේ ජලාශ පද්ධතිය ගොඩනැගීම වැරදි කියලා අපේ රට. නමුත් එහෙම තමයි මේවා ඇති කරේ. ඒ නිසා අපි තන දැනුත් මධ්‍යම කඳුකරේ ජල පෝෂක ප්‍රදේශ තුල ජලාශ ගොඩනගන වෙනුවට ගලන ගංගාව හරස් කිරීමයි කළ යුතු වන්නේ. එසේ නැතුව තවත් වෙනත් තැන්වල හදන එක නම් කිසි තීරුමක් නැහැ. අනිත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතිය ගත්තොත් මොරගහකන්ද ව්‍යාපෘතිය තිබුණේ මහවැලි ගඟේ මහවැලි ව්‍යාපෘතිය කොටසක් ඇටියට. මොරගහකන්ද තිබුණේ. ඒතර මොරගහකන්ද මහවැලි ව්‍යාපෘතියෙන් අයින් කරා. කඩිනම් මහවැලි අර අවුරුදු 30 මහවැලි සිරිමා බණ්ඩාරනායක මෙතනින් මහවැලි ව්‍යාපෘතිය එක තිබුණා. නමුත් ගාමිණී සානායකලාගේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියෙන් ඔය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අයින් කරා. ඒක අයින් කරන්න හේතුව ඇටිකට ඒවකට කරුණු ඉදිරිපත් කළා තිබුණේ මොරගහකන්ද ජලාශය ශක්්‍යතාවකින් තොරයි කියලා. එනිසා ඒකට යොදවන ලද වියදමට සරිලන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම මෛත්‍රීපාලගේ සිහිනයක් වුණා. දැන් මෛත්‍රීපාලට ඒක රටට ප්‍රයෝජනවත්ද නැද්ද කියන එකට වඩා වැදගත් උනේ එතුමගේ සිහිනය ඉටු කරන්න. එතුමා පටන් ගත්ත මොරගහකන්ද ජලාශය. පළවෙනි වටේ මේකට සල්ලි දුන්නේ නැහැ කවුරුවත්. මොකද හැම විදේශ ආයතනයකම සල්ලි දෙනකොට ශක්්‍යතාවය බලනවා. මේකට කුවේට් අරමුදෙන් සල්ලි දෙන්න එකඟ වුණා. ඒගොල්ලෝ ශක්්‍යතාවය බැලුවා අයින් කරා. මේකට ක්ලින්ටන්ගෙන් තියෙනවා මිලේනියම් අරමුදල කියලා ෆන්ඩ් එක ක්ලින්ටන්ගේ. ඒ මිලේනියම් ෆන්ඩ් එකෙන් මේකට සල්ලි අනුමත වෙලා තිබුණා. නමුත් ශක්්‍යතාව අධිනය කරා අයින් කරා. ජපාන් ජයිකාගෙන් මුදල් දෙන්න අනුමත වෙලා තිබුණා. ශක්්‍යතාව අධිනය කරා අයින් කරා. ඒ නිසා මේකට වෙන විදේශ රටවල් වලින් සල්ලි දුන්නේ නැහැ. කුවේට් අරමුදල ජයිකා බැංකුවෙන් මිලේනියම් ෆන්ඩ් එකකින් මේකේ මුදල් දුන්නේ මේ මොරගහකන්ද ව්‍යාපෘතියට. අන්තිමේට භාණ්ඩාගාරේ සල්ලි දාලා මේක හැදුවා. බාගෙට හදා යනකොට මා දැක්ක ළඟදී කිවිසුමක් අත්සන් කරා චීනෙන් සල්ලි ගන්නවා කියලා. ඒ නිසා ඒවර එකිනෙකාගේ සිහින මිසක්කා අපේ රටේ වාරි ශාස්ත්‍රයට හෝ කුෂ්කර්ම ශාස්ත්‍රයට කරන බලපෑම ගිය අධ්‍යයනය කරලා හදපු ජලාශ නෙවෙයි. අපේ රටේ ඉන්න අධ්‍යාපන ඇමතුරු දෙදෙනා තමයි දෙබාන තමයි බන්දුල ගුණවර්ධනයි එස්.බී. දිසානායක.
බන්දුල ගුණවර්ධනගේ එස්.බී. සානායකගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ දෙබානක් ලෙස හැම තැනටම අනින එක තමයි. ඒකනේ කරමින් තිබුණේ. එස්.බී. සානායක අධ්‍යාපන ඇමති ළමයි පාරේ. එස්.බී. සානායක උසස් අධ්‍යාපන ඇමති ආචාර්යවරු පාරේ. එස්.බී. සානායක උසස් අධ්‍යාපන ඇමති අනධ්‍යයන සේවක මණ්ඩලයේ පාරේ. ඇත්තටම පාරට බස්සන්න ඕනේ එස්.බී. එස්.බී. ඇතුලේ ඉන්න ඕන අය පාරේ. ඒකනේ මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ දෙබාන තමයි අපේ රටේ අධ්‍යාපනයට කරන ලද බරපතලම විනාශ කරේ මේ දෙදෙනා. පසුගිය උසස් පෙළ විභාගයේ ඔබ දන්නවා අපිට අපේ විෂය නිර්දේශය සාමාන්‍යයෙන් අවුරුදු 7කට පමණ සැරයක් වෙනස් කරනවා. සාමාන්‍ය විෂය නිර්දේශයකින් තියෙන විෂය නිර්දේශ 7කට සැරයක් වෙනස් කරනවා. ඒ නිසා අවුරුදු 7කට සැරයක් එනවා පැරණි නිර්දේශය සහ අලුත් නිර්දේශය කියලා අවස්ථාවක්. එහෙම අවස්ථාවක් තමයි ගිය සැර උසස් පෙළ විභාගය ආවේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ළමන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව විශාල විරෝධයක් රටේ මතුවලා තිබුණා. බොහෝ දුවදරුවන් පෙන්눔 කරා තමන් අපේක්ෂා කරන ලද ප්‍රතිඵල නැහැ කියලා. සමහර විශේෂයෙන් දෙමව්පිය පෙන්눔 කරලා හිටියා තමන්ගේ දරුවට ලැබී තිබෙන ඉසෙට්කෝ අගේ සාධාරණ නැහැ කියලා. ඒ වගේම විශ්වවිද්‍යාල වැනි ආචාර්යවරු, තටිල් වැනි ආචාර්යවරු, මහාචාර්යවරු පෙන්වා දී සිටියා විද්‍යුතුන් පෙන්ලා දුන්නා මේ බදවා ගැනීමේ යම් දෝෂයක් තිබෙනවා කියලා. ඒතකොට විභාග ලියපු ළමයිනුත් කියනවනම්, දෙමව්පිය ගුරුවරු කියනවනම්, විද්‍යුතුන් කියනවනම් යම් හෝ මොලේ කනදක් තිබුණු ඇමතිවරයෙක් හිටියනම් ඒ ඇමතිවරු විසින් කළ යුතු තිබුණේ මෙය తాවකාලිකව අත්හිටුවා ක්‍රමවේදයක් පටන් ගන්න. අපේ පක්ෂ විසින් අපි පෙන්වා දුන්නේ ඒකයි. මේ ක්‍රියාදාමයේ తాවකාලිකව අත්හිටුවන්න. අත්හිටුවලා නව ක්‍රමවේදයකට යන සියල්ලන් එක සාකච්ඡා කරනවා. හැබැයි මේ ඇමතිවරු දෙබාන ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොකොට විසිලුකාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිතුවක්කාර ලෙස, තක්කඩි ලෙස මේ රටේ සිසු දුවා දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරා. ඒ සෙල්ලම් කරලා මොකද්ද උනේ? මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගියා. ඉසට්කෝ වගේ එළියට දැම්මා. විශ්වවිද්‍යාල යන දුවා දරුවන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. එතකොට ගොඩාක් දුවා දරුවෝ ඉසට්කෝ වගේ සඳහා වෛද්‍ය පීඨයට යන්න සුදුසුකම් ලැබපු දරුවෝ හිටියා. ඉංජිනේරු පීඨයට යන්න සුදුසුකම් ලැබපු දරුවෝ හිටියා. වෙනත් පීඨයකට යන්න සුදුසුකම් ලැබපු දරුවෝ හිටියා. ඒ ඉසට්කෝ වගේ මත. ඒතර ඒ දරුවෝ සතුටින් හිටියා. දැන් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබලා, ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබලා කියලා. දැන් එතකොට මේන් අසාධාරණයට පත්වෙච්ච පාර්ශ්වයන් කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සරණ පතන්න සිද්ධ වුණා. මෙවැනි සිදුවීම් වලට ශ්‍රේෂ්ඨ අධිකරණ සැබවින්ම මැදිහත් විය යුතු නැහැ. මේ අධ්‍යාපනයේ පරිපාලන ප්‍රශ්නය. ඒ විසඳීම සඳහා තමයි අධ්‍යාපන අමාත්‍යවරු සහ අමාත්‍යංශ තිබෙන්නේ. හැබැයි මේ අමාත්‍යංශ එම ප්‍රශ්නේ කිසිදු සැලකිල්ලක් නොකොට ඉන්නකොට ශ්‍රේෂ්ඨ අධිකරණයට එම ප්‍රශ්නෙට මැදිහත් වෙන්න සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨ අධිකරණ විසින් ඊයේ තීරණයක් ලබා දුන්නා. ඉසට්කෝ වගේ ගණනය කරපු විදිහේ වැරදි. ඒ නිසා දැන් කිව්වා මොකද්ද? පැරණි නිර්දේශය ලියපු අය වෙනමත්, අලුත් නිර්දේශය ලියපු අය වෙනමත් ඉසට්කෝ වගේ ගණනය කරලා එකට බද්ධ කරන්න කියලා. ඒක තමයි දැන් දීලා තියෙන නිර්දේශය. එතකොට දැන් මේ නිර්දේශය අනුව විය හැක්කේ මොකක්ද? සමහර විට ගියවර විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබපු දරුවෙක් සමහර විට දැන් නොලබන්න ඉඩ තියෙනවා. ගියවර වෛද්‍ය පීඨයට මෙයා මේ අපේක්ෂාවෙන් හිටපු දරුවෙක් වෛද්‍ය පීඨයට තේරිලා තිබුණා ගියවර දැන් නොතේරී ඉන්න පුළුවන්. හැබැයි ඒ දරුවා මොකද කරේ? බාරහාර වෙලා තිබුණනම් බාරහාර ඔප්පු කරා. ඥාතීන් ගෙනලා තෑගි දුන්නා. දුව පුතා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරිලා කියලා. පවුලේ සතුටු වුණා තමන්ගේ පවුලෙන් පළවෙනි වතාවට වෛද්‍යවරයෙක් බිහි වෙන්න යනවා කියලා. දරුවා ටිකක් උසස් පෙළ විභාගයේ අවුරුදු 2කමාරක් තිස්සේ කරලා බර දරලා සැහැල්ලුවෙන් හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එකපාරේ දරුවන්ගේ හිස මතට හෙන ගෙඩියක් පාත් වුණා වගේ දැන් කියනවා ඒක වැරදි කියලා. අඩුමතරමේ තව අවස්ථාවක් විභාග ලියන්න පුළුවන් දෙගොල්ලන්ට. දැන් විභාගෙ තියෙන තව මාසෙකමාරකින් ඇප්ලිකේෂන් දාලා ඉවරයි. සූදානම් වෙන්න තිබුණු කාලයත් ඉවර වෙමින් තියෙන්නේ. දැන් මොකද ඒ දරුවන්ට වෙන්නේ? ඒ නිසා මේ ඔල මොට්ටල තකතිරු හිතුවක්කාරී මේ ඇමතිවරු අපේ රටේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු ප්‍රතිඵලයක් මේ. පළමු කොටම තිබුණේ ඒ ක්‍රියාදාමයේ අත්හිටුවනවා.
එතකොට කවුරුවත් තේරිලාද නැද්ද? එහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නේ. ක්‍රියාදාමයක් තිටවනවා. නව ක්‍රියාදාමයක් හඳුන්වා දෙනවා. එතකොට ඉසට්කෝගේ නැවුම් ඒක තමයි පළවෙනි එක හැටියට හඳුනාගන්නේ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන දේ තමයි මේකෙන් විශාල අවුල් ජාලාවක් අපේ සිසු දරුවන්ට හදලා තියෙනවා. එක උත්තරයයි තියෙන මේකට කරන්න. ගියවර වෛද්‍ය ශිෂ්‍යයට වෛද්‍ය පීඨය සඳහා ළමයි 1000ක් ගත්තා. මේවර ඒ 1000න් 800ක් හැලිලා වෙන 200ක් ආවනම්. ඒ 1000න් 200ක් හැලිලා 800ක් ඉතුරුණා. තව 200ක් ආවා. අර හැලිච්ච 200 ඉන්නෝනේ. ඒ හැලිච්ච 200 ඉන්න පුළුවන් ඉසොට්කෝ වගේ ගොඩක් පහලින්. ඒ අන්තිම වෛද්‍ය පීඨයට තේරිච්ච දරුවා දක්වා සියලු දෙනා ගන්න ඕන වෛද්‍ය පීඨයට. එහෙම වුණොත් ඒක සාධාරණ ඉටු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉංජිනේරු පීඨයට තේරිච්ච ළමයි 500ක් හිටියනම් නව ක්‍රමය අනුව 400ක් ඉන්නවා 100ක් හැලෙනවා. හැබැයි 100 අන්තිමට හැලිච්ච කෙනා ඉන්නව නේද? එයා ඉන්නේ 800ද 900 මට්ටමට අදාළ නැහැ. ඒ දක්වා සියලු දෙනා ඉංජිනේරු පීඨයට ගන්න ඕන. එහෙම නැත්නම් මේකට උත්තරයක් වෙන්න බෑ. නිසා අපි බල කරලා සිටින්නේ. මෙන්න අසාධාරණයට පත්විච්චි දුවදරුවන්ට යම්මෝ සාධාරණයක් ඉටු කළ හැකි වන්නේ ඉදිරිපත් කළ ඉසොට්කෝ වගේ සඳහා තේරී තිබෙන සියලු දෙනා ඒ තේරී තිබෙන පීඨයන් සඳහා ගැනීමෙන් පමණක්මයි ඒ සඳහා අපි බල කරනවා. ඉතින් මේ සිසු දරුවන් එක සෙල්ලම් කරන බන්දුලලා මම දැක්ක මේ අවුරුදු 2 ළමෙක් එක්ක චෙස් අදිනවා. ඉතින් ටිකිරි මොලේ තමයි තියෙන්නේ. වෙන මොකක්ද? ඉතින් මේ සිසු මේ අයිලන්ඩ් පත්තරේ පළවුනේ මම හිතන්නේ. ඉතින් එහෙම අධ්‍යාපනයම තුරුන අපිට ඉන්නේ. දැන් මේ උසස් පෙළ ලියපු දුවදරුවන්ගේ විශාල ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ තේරීපත් වී තිබෙන දරුවන්ගේ ඔළුවට හෙනයක් පාත් වෙලා තිබෙනවා. මේක ඇසබැයි ගත්තොත් හෙනයක්. සමහර දුවදරුවන් සිවිදි විහානි කරගෙන අනතුරක් තිබෙනවා. මෙවැනි මහ ව්‍යාකූලත්වයක් ඇති වෙලා තිබෙද්දී බන්දුලකණු වර්ධන ගිහිල්ලා ටිකිරි මොලේ පරීක්ෂා කරනවා. අවුරුදු 7 දරුවත් එක චෙස් අදින්න පුළුවන්ද බලනවා. ඉතින් මේ වගේ විකට විහිළුකාර අධ්‍යාපන අමාත්‍යවරු අපේ රටේ සිසු ජීවිත විනාශයට පත් කරලා තිබෙනවා. ඒ නිසා නැවතත් අපි කියන්නේ මේක සාධාරණ ඉටු කරන්න නම් ගියවර තේරිච්ච ළමයි සියලු දෙනා ඒ අදාළ පීඨයට තෝරා ගන්නා පරිදි බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතුයි. එසේ නැතුව මේකට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වැඩේ තියෙන විශ්වාස භංගයට කාගෙන්ද ඡන්ද ගන්න? ආයේ ඡන්ද ගන්න තියෙන පාර්ලිමේන්තු 3න් 2ක් ඒ පැත්තට තියෙනවා. අපිට පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇති වෙනකම් බන්දුලටයි SBටයි තලන්න පුළුවන්. ඒකත් සතුටෙහි පොඩ්ඩක්. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ඒක ප්‍රමාණවත් නෑ. ඉතින් ඒකට තමයි අධීක්ෂකයෙක් හැටියට ඉන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා තමයි තමන්ගේ අමාත්‍යවරු හරියට කාර්යභාරය කරනවාද කියලා අධීක්ෂණය කිරීමේ කාර්යභාරය තිබෙන්නේ. හැබැයි ජනාධිපතිවරු අධීක්ෂණය කරන්නේ නෑනේ. එතුමාට තියෙන වෙන වැඩ. ළමයි බින්ද ඉස්පිරිතාලේ ගිහලා ගැබිනි අම්මලා බලන්න. අර කමිටු මොකද්ද ඒක කමිටු වාර්තාවක් අවුල ඒක මොකද්ද උනේ කියලා කියන්නේ. මේ විදිහට එතුමා මේවා අධීක්ෂණය එතුමා ඉන්න දෙපේ මේවා ඔක්කොටම වඩා උඩින් ඉඳලා මේ සියල්ල මැදිහත්ව බලන පුද්ගලයා වෙන්න එපා. හැබැයි ජනාධිපතිවරු අපේ ජනාධිපතිවරු එහෙම කෙනෙක් නෙවෙයි. අපේ ජනාධිපතිවරු හැම දෙයකම නේද පොඩි හැම ප්‍රශ්නෙටම මත දාන ජනාධිපතිවරයෙක්. ජනාධිපතිකම හැර ඉතුරු ඔක්කොම කරනවා. ජනාධිපතිකමට අයිති නෑනේ බබාලා ඉඹින්ද. ජනාධිපතිකමට අයිති නෑ ගැබිනියම්මලා බලන්න. හිටපු ගමන් මර්දංකට වල යකඩ හම්බ වෙනවා. ඊට පස්සේ තව කවුරු හරි මන් දැක්ක පහුගිය කාලේ නේද? ඉතින් මේ වන්නියල ඇත්තෝ හම්බ වෙනවා. තමයි ඉතින් එතුමගේ වැඩ. ඒවට වෙන කට්ටිය ඉන්නවා ඒවා කරන්න. ඉතින් ඒ වගේ රට අරාජික කරලා තිබෙන වෙලාවක රටේ සැබෑ වගකීම් මගහැරලා තිබෙන වෙලාවක මම හිතන්නේ පාර්ලිමේන්තු විශ්වාස භංගකින් මේ මුළුමනින්ම විසඳන්න බැරි වේවි. නමුත් ඒ ගැන කල්පනා කරලා බලන්න ඕන සමාජයේ යම් මතයක් ඇති කර ගැනීම වෙනුවෙන්